මුලස්සනෙන් අවසරයි පැමිණ සිටින සියලුම විද්වතුන්ගෙන් අවසරයි. අපි මේ පොල් තෙල් කියන එක විතරක් නෙමෙයි අපි අරගෙන තියෙන්නේ ආහාරයට විස එකතු වීම සහ එකතු කිරීම කියන මාතෘකාව අපි දෙවිදිහකට ආමන්ත්‍රණය කරනවා. අපි දැන් මේ රජයේ වෛද්‍යනාණන්ගේ සංගමයේ හැටියට වසවිස කණ්ඩ එපා කියන එක දැන් අපි මං හිතන්නේ අවුරුදු 14ක් 15ක් තිස්සේ මහ ජනතාවට කියනවා. කාටද කියන්න පුළුවන්ද වස කණ්ඩ කියලා? වස කණ්ඩ කියන්න බෑ. ඒකට ඒ වුණාට වස කණ්ඩ එපා කියන්න වෙලා තියෙනවා ප්‍රඥාව තියෙනවා කියලා සලකන මිනිස්සුන්ට. අපි ඇඳුමක් ගන්නකොට කඩේකට ගිහිල්ලා අපි බලනවා එය අඳින්න පුළුවන් එකක්ද ස්ලිම් ෆිට්ද මොකක්ද කියලා බලලා තමයි ගන්නෙ. නමුත් අපි ළමයින්ට අරන් දෙන කෑමක්වත් අපි බලන්නේ නැතුව කනවා. ඒක නිසා මේ වස එකතු වීම කියන එක පිළිබඳ මේක විද්වත් කතිකාවකට පමණක් සීමා වෙන්නේ නැහැ. නමුත් සමාජයේ මේ සඳහා පෙළ ගැස්මක් ඇති කිරීම සඳහා මේ විද්‍යාත්මක දැනුම කියන එක අද අපයෝජනය වෙලා තියෙනවා. ඒක නිසා අපි කල්පනා කරා නිවැරදි දැනුම ලබා දෙන්න. ඒක දෙවිදිහකට කරනවා. එකක් තමයි වස එකතු කිරීමේ තියෙන ගැටලුව පෙන්වලා දෙනවා. අනිත් එක තමයි අපි පාරම්පරික ඥානයේ ජන විඥානගත කිරීම කියලා වැඩසටහන් මාලාවක් කරලා සුදුසුයි කියලා පෝෂණයේ සලසන ආහාර මොනවද කියන එක වෙනම අපි උගන්වනවා. මොකද වස කෑවේ නැහැ කියලා අපිට පෝෂී ආහාර හම්බෙන්නේ නැහැ. ඒතකොට ඒකත් අපි සලස ගන්නට අවශ්‍යයි. මේ අරමුණෙන් තමයි අපි මේ වැඩසටහන ආරම්භ කරේ. අද තියෙන වැඩසටහන අපි හදිස්සියේ සංවිධානය කරේ විශේෂයෙන්ම මේ ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර කියන අපි රටේ සලකන වස්තුවක් හැටියට අපි සලකන්නේ විශාල වශයෙන් රටට දායක වෙලා තියෙනවා. රටේ තියෙන ආහාර පිළිබඳ තියෙන වටිනාකම් පිළිබඳ විද්‍යාත්මකව අධ්‍යයනය කළේ පිළිබඳ වාර්තා පළ කරන්නට. නමුත් සමහර පළ කරපු වාර්තා වලට පේටන්ට් තියෙන වෙන රටවල් වලට මොකද අපේ රට ඒ ආකාරයේ වැඩ කිරීමේදී එතන අපේ අපි නිදහස් අධ්‍යාපනයෙන් මිනිස්සු බිහි වුණා කියලා කිව්වට ඒ වගේම තමයි නිදහස් අධ්‍යාපනයෙන් ලැබෙන ඉංග්‍රීසි දැනුමත් එක්ක පිටරට ගිහිල්ලා ඉගෙනගෙන එන්න පුළුවන් වෙලා ආචාර්ය උපාධි තිබ්බට ඒ දැනුම බොහෝ විට එහි තියෙන දේවල් ප්‍රවර්ධනය කිරීම සඳහා මිස අපේ දේවල් ප්‍රවර්ධනය කිරීම සහ ඒ වටිනාකම හඳුනා ගැනීම සඳහා අපේ තියෙන කාර්යභාරය විශ්වවිද්‍යාල පද්ධතියෙත් අනිකුත් විද්වත් ආයතන වලත් ප්‍රමාණවත් නැහැ කියන එක තමයි මෙතනින් තහවුරු වෙන්නේ. ඒකින්ද තමයි සිරිමල් ප්‍රේමකුමාර වැනි මහත්වරුන්ගේ වටිනාකම හුඟක් ඇති වෙන්නේ. මම යම්කිසි මේ සංකල්පය පෙන්වා දීම සඳහා මට හිතුණා ස්ලයිඩ්ස් කීපයකුත් පාවිච්චි කරන්න. ඒකින්ද මම මේ පළවෙනි ස්ලයිඩ් එක හැටියට පෙන්නනවා. දැන් මම බටහිර වෛද්‍යවරයෙක්. මෙතන ඉන්නවා මහාචාර්ය අර්ජුන සිල්වත්. එතුමත් බටහිර වෛද්‍යවරයෙක්. ඒ වගේම මෙතන කතා කරන කිහිප දෙනෙක්ම බටහිර වෛද්‍යවරු. එතකොට අපිට මොකද්ද හිපොක්‍රටිස් කිව්වේ? හිපොක්‍රටිස් කිව්වේ let food be thy medicine, medicine be thy food. එතකොට මේ බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා කියන දාර්ශනිකයා කිව්වේ අපිට ඖෂධයයි ආහාර කියලා. අද ඖෂධ කියන්නේ ආහාරවලට නෙමෙයි අනිත් පැත්තට ආහාරයේ ඖෂධයෙන් ඈත් වෙලා තියෙනවා. එතකොට ඖෂධීය ආහාර තමයි අපි පරිභෝජනය කළ යුත්තේ කියන එක අපි මේ දාර්ශනිකයාගෙන් අපි කොච්චර දුරකට උකහාගෙන තියෙනවද කියන එක. කොළඹ වෛද්‍ය පීඨයේ අවුරුදු 150ක් ළඟදී ලැබුවා. ඒක නිසා එහි පැවති දේශනයේදී මම ගිහිල්ලා ඇහුවේ හිපොක්‍රටිස් කියන අපේ බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා කිව්වේ අපිට ඖෂධය ආහාර ගන්න කියලා. නමුත් ඖෂධ කියලාම දෙපාර්තමේන්තුවක් පවතින ෆාමකොලොජි කියලා. ඒකේ ආහාර ගැන නෙමෙයි කතා කරන්නේ. ලියන බේත් ගැන තමයි කතා කරන්නේ. රෝගීන්ට අපි ගැන සහ සාමාන්‍ය ජනතාවට අපි ගැන මැවෙන මතයත් බටහිර වෛද්‍යවරයෙක් නම් බේත් චුට් එකක් ලියලා දුන්නොත් තමයි ආ වෛද්‍යවරයෙක් කියන්නේ. මොකද මගේ සායන වලට එන රෝගීන්ට මම හොඳට වතුර බොන්න කියනවා. සමහරවිට කොලේලුළු වගේ දේවල් කණ්ඩ කියනවා. ඒක අමුතු දෙයක් බවට පත් වෙනවා. එතකොට එයා අහනවා අපිට වැරදිලාද දන්නේ නැහැ ආපු ප්‍රතිකාරය කියලා. නමුත් අපි දකිනවා අනිත් වෙදකම් වල පත්‍යම් කියලා කන කෑම ගැන කියනවා. මගේ සමහර සායන වලට වතුර සායනය කියලා කියනවා. මොකද සමහර ළමයින්ට වතුර බිව්වහම හිස රදේ සමහර ස්නායු රෝග ගොඩ යෑම සිද්ධ වෙන නිසා. එතකොට මේ ළඟදී බිහිවෙච්ච නවෝත්පාදනයෙන් බිහිවෙච්ච පුද්ගලයාගේ මම දැන් මේ ළඟකදී මෑත දශක කිහිපය තුළ නවෝත්පාදන ඉදිරිපත් වුණා. ඉදිරිපත් වෙච්ච කෙනෙක් තමයි අපි ස්ටීව් ජොබ්ස්. අද අපි පරිහරණය කරන එතුමාගේ මෙවලම් ගණනාවක්ම. එතුමා මොකද කිව්වේ? eat your food as medicine, otherwise you have to eat medicine as food. ඒ කියන්නේ අපි ආහාර ඖෂධ හැටියට සැලකුවේ නැත්නම් අපිට ඖෂධ ආහාර හැටියට ගන්න වෙනවා කියන එක තමයි තියෙන්නේ. මම හිතන්නේ දැන් අපේ වෛද්‍යවරු හැටියට අපි කොලේ මේ පැත්තෙත් බේත් ලියලා කොලේ අනිත් පැත්තට ඒ පැත්තෙත් බේත් ලියලා බේත් අහුරක් දෙනවා. සමහරට කෑම කන ප්‍රමාණයට වඩා කෑම කෝප්පෙට වඩා සමහරලාවට ඖෂධ කෝප්පේ ලොකු වෙනවා වෙන්න පුළුවන්. ඒක මේ ස්ටීව් ජොබ්ස් ඒ හැටියට දැක්කා. එතකොට අපි බලන්න අවශ්‍යයි අපි මේ සඳහා මොකද්ද අපි පෙළ ගැස්මට කළ යුත්තේ. ඉතා සරල දෙයක් තියෙන turn back to win future. ඒ කියන්නේ අපේ
අතීතයේ තිබ්බ ආහාර සංස්කෘතිය සොයා යාම පමණයි සිද්ධ කළ යුත්තේ. මේක මම විතරක් නෙමෙයි කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2002 වාර්තාවෙන් පැහැදිලිව සඳහන් කරනවා. පිටු 300 ගානක මම හිතන්නේ වැඩිම වියදමක් කරලා ලෝක සෞඛ්‍ය සංවිධානය කරපු අධ්‍යයන වාර්තාව. ඒ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා 2002 වර්ෂයේ තුමාගේ ප්‍රකාශය හැටියට ලෝකෙට ඉදිරිපත් කරනවා. If you want to combat NCDs, you have to go back to your traditional food culture. Food and other cultures. I mean, not only the food, but also the other cultures. So අපේ ඒකෙන්ද අපිට තිබ්බා තිරසාර කියලා අද හඳුන්වන්නා වූ සංකල්පෙන් තියෙන ජීවන සංස්කෘතියක් ආහාර සංස්කෘතියකින් බැඳුණු ආහාර කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව මගේ වෙනම දේශනයක් තියෙනවා. ඒ දේශනය අහපු කට්ටියගෙන් මම අහන පළවෙනි ප්‍රශ්නේ තමයි ආහාර කියන්නේ මොකක්ද කියලා. ආහාර ඇයි අපි කන්නේ කියලා. කන්නේ කියලා අහපුවම අපේ සමාජයේ කට්ටිය විවිධාකාරී උත්තර දෙනවා. මොකද ප්‍රඥාව පාවිච්චි කරන්නේ නැති නිසා හුඟක් අය හිතන් ඉන්නේ පෝෂණයට හරි නැත්නම් අපේ තියෙන මේ පෝෂණ ඌනතාව ලක්වා ගන්න අපි කෑම කනවා කියලා නෑ. ආහාර කියන්නේ සංස්කෘතියක් කියන එක මම ඒකෙදි තර්ක කරලා පෙන්නනවා මගේ ඒ දේශනයේදී. ඒක නිසා ආහාර කියන්නේ සංස්කෘතියක්. ඒකින්ද ආහාර සංස්කෘතිය මේ අපි දැන් මේ උත්සවය වුණත් පවත්වනකොට මෙහි පවත්වන ආහාරය කියන දිවා ආහාරය කියන එක අපේ මේ න්‍යාය පත්‍රයට එනවා. ඒකින්ද ආහාරයෙන් තොර කිසිදු වැඩසටහනක් ගැන කතා කරන්නට අමාරුයි. එතකොට ආහාර සංස්කෘතියේදී අපිට තිබ්බා තිරසාර සංස්කෘතියක්. අපි ප්ලීනි ද එල්ඩර් විසින් මේ දැනට ලෝකේ කරගෙන යන ලෝකේ වඩාත්ම පිළිගන්නා වූ විශ්වකෝෂයේ පැහැදිලිව සඳහන් වෙනවා අපේ රටේ මිනිස්සු අවුරුදු 140ක් ජීවත් වුණා. අවුරුදු 100න් මැරෙනකොට ඒකට තරුණ මරණයක් කිව්වා කියලා ඒ කාලේ. ඒක සහතික වෙන කාරණා තියෙනවා. අපි ගත්තොත් එහෙම අපි අවුරුදු 2500කට කලින් හිටපු අපේ පණ්ඩුකාභය රජතුමා අවුරුදු 100 ගාණක් ජීවත් වුණා. එතුමා අවුරුදු 70ක් රජකම් කරා. ඊළඟ මොටසිය රජු අවුරුදු 70ක් රජකම් කරා. ඒ කියන්නේ සිහිබුද්ධියෙන් ඇතුව අද ලෝකයේ තියෙන නගර සැලසුම් පිළිබඳ හොඳම සිහිබුද්ධිය තියෙන නවෝත්පාදන සංකල්පය කවුද ඉදිරිපත් කරේ? පණ්ඩුකාභය රජතුමා. එතකොට මොටසිය රජතුමා ඒක සංසන්දනය කරන්න බැරි තරම් දායකත්වයක් කරලා තියෙනවා. රටේ මේ එල්ලංගා පද්ධතිය වැනි අපේ වාරි මාර්ග වැනි දේවල් ස්වභාව ධර්මයේ නිවැරදිව කළමනාකරණය කරන්නා වූ ප්‍රඥාවෙන් යුතුව. එතකොට ඒ කාලේ වැඩි කාලයක් ජීවත් වුණා විතරක් නෙමේ අද වාගේ අද උපතේදී ආයු කාලය අවුරුදු 74යි. ඒ කියන්නේ තිබ්බේකෙන් භාගයකට අඩු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමේ අවුරුදු 30 ඉඳලා අඩුම ගානේ පෙති 4-5ක් එක්ක ජීවත් වෙන ජීවිතයක් තියෙන්නේ. දැන් අපි බලන් ගියාම මේක තවදුරටත් හොඳටම අවුල් වෙලා අපේ රෝහල් වලට ආවොත් එහෙම ඉස්සර දියවැඩියා සායන තිබ්බේ ලොකු රෝහල් වල. ඒ කියන්නේ වැඩිහිටියෝ ඉන්න රෝහල් වල ජාතික රෝහලේ අද ළමා රෝහලේ ළමා වාට්ටු වලත් දියවැඩියා සායන පවත්වන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා විතරක් නෙමෙයි 2019 වර්ෂයේ වෙනකොට දියවැඩියා රෝගීන් අපේ රෝහලේ මට එහා පැත්තේ තියෙන සායන කාමරේ විතරක් රෝගීන් 124ක් ඒ වර්ෂයට අලුතෙන් ලියාපදිංචි වෙලා තිබ්බා අවුරුදු 12ට අඩු. ඒ වගේම තමයි පිළිකා මම ස්නායු වෛද්‍යවරයෙක් කනගාටුයි කියන්නේ මෙතුමා දන්නවා ඊයේත් මම ඔළුවේ බ්‍රේන් ටියුම එකක් නැත්තම් ඔළුවේ මේ පිළිකාවක් ඩයග්නොස් දැන් මම මේ පසුගිය දවස් 14 තුල හැම දිනෙම එක පිළිකා දරුවෙක් හරි හඳුනාගෙන තියෙනවා. දැන් බැලුවා මේක මේ හෙට අනිද්දා ඉඳලා පිළිකා රෝගීන් දවසට දෙන්න බවට පත් වේ. ඊළඟ 3 දෙනා බවට පත් වේ. ඉතින් අපේ දරුවෝ අර පෝල් සිමට් මහත්මයා කිව්වා පෝල් සිමට් කියන්නේ ජාත්‍යන්තර දියවැඩියා සංවිධානයේ නිර්මාතෘ සභාපතිවරයා කියනවා 2025 පයින්කොට ලෝකයේ ළමයින්ගෙන් තුනෙන් එකක උපතේදී ආයු කාලය අවුරුදු 40-45 සීමාවට අඩු වෙනවා කියලා. මම හිතන්නේ ඒක අපේ නිරූපණය වීම ආරම්භ වෙලා මේ තියෙන්නේ. එතනිනුත් අපේට මේකේ බලපෑම ඊට වඩා වැඩි කියන එක සාක්ෂි සහිතව මගේ අයේ දේශනයේදී මම පෙන්눔 කරලා දීලා තියෙනවා. මෙතනදී මම උත්සාහ කරේ අපිට තිරසාර ආහාර සංස්කෘතියක් තිබ්බා. ඒ ආහාර සංස්කෘතිය අපි නැවත හඳුනා ගන්න අවශ්‍යයි. ඒ ආහාර සංස්කෘතියෙන් අපි ඈත් කරා. ඒ ආහාර සංස්කෘතිය කියන්නේ ආහාර නිෂ්පාදනය. අද අපි එකට කියන්නේ කෘෂිකර්මාන්තය කියලා. කෘෂිකර්මාන්තය කියන එක වසවිස ගහනවා කියන එක මම කියන්න දෙයක් නැහැ. බිලියන 250ක බිලියන 250ක ලංකාවේ බජට් ඩෙෆිසිට් එක නැත්තම් ආයවැය පරතරේ බිලියන 800ක් රටේ බිලියන 250ක වස ගෙනල්ලා මේ පොළොවට හෙරනවා. ඒතකොට අපි විතරක් නෙමේ මැරෙන්නේ. මේ රටේ ඉන්න ශුද්‍ර ජීවීන් ටික, වල් ටික, පස ඇතුළු පසත් ජීවි භූමියක් අපි පස කියලා කියන්නේ ජීවි පදාර්ථයක්. ඒ ජීවි භාවය සම්පූර්ණ අහෝසි කරලා අපි ආහාර නිෂ්පාදනයට ගිහිල්ලා තියෙනවා. අන්න මේ තිබ්බ ඒ ආහාර නිෂ්පාදනය කරපු දේ. ඊළඟට අපි ආහාර සකසපු ආකාරය, උයපු ආකාරය, ඊට පස්සේ කල් තබා ගත්ත ආකාරය සියල්ලම ස්වභාවික ක්‍රමවේදයන් අපිට තිබ්බ. ඒ සියල්ලම බැහැර කළා 1960 අපි ආහාරයට වසවිස එකතු කිරීම ආරම්භ කරා ඇමරිකාවේ මොන්සැන්ටෝ ආයතනය කියන විදිහට. ඇමරිකාවේ මොන්සැන්ටෝ ආයතනයට අපේ කෘෂිකර්ම අමාත්‍යාංශය තමයි මේ වෙනකොට වැඩිම උගත්තු ඉන්න අමාත්‍යාංශය. මම හිතන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ওই දැන් ඉන්න නිලධාරීන් ඔක්කොම රජයේ හෝ නැත්තම් ශිෂ්‍යත්ව යටතේ ඒ අය ගිහිල්ලා ආචාර්ය උපාධිය අරගෙන ඇවිල්ලා තියෙන මේ මොන්සැන්ටෝ ආයතනයේ සම්බන්ධන
ඒ කියන විද්වත් මතය පතුරන අයට මොන්සැන්ටෝ ආයතනය කෘෂිකර්ම ක්‍රම දෙකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ තමයි රසායනික කෘෂිකර්මය සහ කාබනික කෘෂිකර්මය කියන එක දෙකම හඳුන්වලා දුන්නා. අපේ තිබ්බේ හෙළගොවි තැන කියන එක හෙළගොවි තැන කියන එකේදී ওই කාබනික ව්‍යුහයේ තියෙන මූලධර්මය නෙමෙයි. නමුත් අපි දැනට සෞභාග්‍ය දැක්ම යටතේ අඩුම ගානේ කාබනික මේ කෘෂිකර්මයටවත් යන්නේක හොඳයි කියලා අපි අර්ථ දැක්ුවේ. ඒකෙන් රසායනික කෘෂිකර්මාන්තයට වඩා හොඳ හින්දා. හැබැයි ඔය හැමෝටම තේරෙන කාරණයක් තමයි මොන්සැන්ටෝ ආයතනයේ ප්‍රධානිය හැටියට පත් වෙලා ඉන්නේ. කවුද? CI එකේ හිටපු අධ්‍යක්ෂකවරයා. ඒ කියන්නේ මේ මිලිටරි විදියකට ඒ කියන්නේ යුදමය උපක්‍රමයක් හැටියට කෘෂිකර්මය කළමනාකරණය කළ වැඩි නිෂ්පාදනයක් ලබාගෙන වැඩි ආදායමක් කියන කාරණය මිසක් ගුණාත්මක ආහාර නිෂ්පාදනයක් හෝ මිනිස්සුන්ට යාදෙන ආහාර හෝ තිරසාරභාවයේ රකින්න ආහාර සංස්කෘතියක් නෙමෙයි මෙතනින් අපිට අහෝසි කරේ. ඒක නිසා වසවිස ගැහිම සිද්ධ කරා. මෙතන පේනවා මේ පින්තූරේ වසවිස ගැහිම වෙන රටවල් වල ග්‍රීන් සෝන් බ්‍රවුන් සෝන් කියලා දෙකක් තියෙනවා. ග්‍රීන් සෝන් එකේ තමයි වවන්නේ, බ්‍රවුන් සෝන් එකේ තමයි මිනිස්සු ඉන්නේ. එතකොට මේ වසවිස අඩුම ගානේ පාමුලට එන්නේ නැහැ. නමුත් අපේ සංස්කෘතිය අපි හොඳටම දකිනවා. කුඹුර ළඟමයි ගෙදර තියෙන, ගෙදර ළඟමයි ලිඳ තියෙන, ලිඳ ළඟමයි ළමයි සෙල්ලම් කරන්නේ. එතකොට ඒ ව්‍යුහයට මේ කියන සංකල්පේ කොහෙත්ම yaadෙන්නේ නැහැ. එතකොට කිසිම ආකාරයක feasibility එකක් නැත්තම් අපි සාක්ෂරතා අධ්‍යයනයකින් තොරව මේ රටේ මේ කියන කෘෂිකර්ම විද්‍යාවතු දන්නේ ඒ ටික විතරයි. ඒ අය ගිහිල්ලා වසවිස නැතුව කන්න බෑ කියලා කියනවා. ඒ අය කියන වසවිසෙන් තොර අපිට වගා කරගන්න බෑ කියලා. මම අහනවා ලංකාවේ 1960 වෙනකම් මේ රටේ ආහාර නිෂ්පාදනය වුණේ නැද්ද? ආහාර අහේනියක් තිබ්බද? අපි ආහාර අපනයනය කරේ නැද්ද? අද අපි ලැජ්ජා වෙන්න ඕනේ මෙහෙම කෘෂි වසවිස ගහපු කෘෂිකර්මාන්තයක් තියෙන රටේ බිලියන 250ක කෘෂිකර්මාන්තයෙන් මේ විදිහට වසවිස ඉහෙන රටේ රුපියල් 550 බිලියන 550ක ආහාර ආනයනය කරනවා. එන එක නතර වෙන්න එපයි. ඒතර ඒ 550යි 250 එකතු කරොත් එimhe ලංකාවේ අයවැය පරිදි බිලියන 800ට සම වෙනවා. ඒක නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය කරන්නේ අපිව මේ කියන මේ වසවිස දේ පතුරවන අය අපිට කරන්නේ අපිව මරණ එක මිසක් වෙන දෙයක් නෙමෙයි. මරන්නෙත් නිකන් නෙමෙයි, ටික ටික මරන්නේ. ඒ කියන්නේ අපිට ලෙඩ කරලා අපිට පෙති 10 15 පොවලා මරන්නේ කියන එක දැන් මේක මැරීම ළමයි දක්වා ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒක නිසා අපි සෞභාග්‍ය දැක්ම පැහැදිලිවම තියෙනවා. අපි වසවිසෙන් තොර ආහාර සංස්කෘතියකට යා යුතුයි කියලා. ඒක පිළිබඳ ආරම්භ වීමක් මම දකින්නේ නැහැ. ගැන අපේ කනගාටුව පළ කරනවා. මොකද ඒක පිළිබඳ අපි පසුගිය වර්ෂයේදී සෞභාග්‍ය දැක්ම එනවත් එක්කම රජයේ වෛද්‍යනාල සංගමයේ අපි වගා කරන කණ්ඩායමක් නෙමෙයි. නමුත් අපි චමල් රාජපක්ෂ ඇමතිතුමාට අපි හුඟක් ගරු කරනවා. එතුමාගේ අමාත්‍යාංශය යටතේ අපි වෛද්‍යවරුන්ට හරි නැත්තම් මේ රටේ අක්කර 10000ක වසවිසෙන් තොර වගාවකට අපි අත ගැහුවා. ඒක සම්පූර්ණයෙන් කඩාකප්පල් කරලා ඒක යම් කිසි විදිහකට ඒක අසාර්ථක ව්‍යාපාරයක් හැටියට කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ ඉන්න බලධාරීන් ටික වැඩ කරන බව අපිට පේනවා. නමුත් අපේ මේ පරාක්‍රම වර්ණසූරිය මහත්මයාගේ සහ මෙතන ඉන්න කුමුදු දානායක මහත්මයාලගේ එහෙම තියෙන අතිප්‍රහිත ධෛර්යය නිසා අපි අක්කර 3800ක් වගා කරගත්තා. මොකද කොරෝනා නිසා අපිට ඒක අවසු වුණා. ඒකේ අක්කරයට බුසල් 130 ගාන විතර අපිට පැමිණලා තිබ්බා. ඒ හාල් ටික අපි බලාපොරොත්තු වුණා අක්කරයකට, ඒ කියන්නේ අක්කර 4000ක් අපිට වගා කරගන්න පුළුවන් වුණා නම් අපි හැම පාසලක යන හැම දරුවෙකුටම අවුරුද්දේ දවස් 365ම කැඳ එකක් පාරම්පරික සහල් වලින් සකස් කරපු කැඳ එකක් දීම සඳහා අපි මේ නිර්මාණය කර ගන්නට ගියේ. ඒ වැඩසටහන පුළුවන් විදිහට කඩාකප්පල් කරන අපිට ආරංචි ඒකේ අපි යම් චෝදනා දාලා ඒකේ වල්වි වැව්වා කියලා මේ පාරම්පරික සහල් වලට ඒකට චෝදනා ස්වරූපයෙන් කටයුතු කිරීමක් සිද්ධ වෙනවා. මේ සියල්ලම සිද්ධ වෙන්නේ 1960 මොන්සැන්ටෝ ආයතනයේ වැඩ කරන ඒකේ වරප්‍රසාද ලබන පිරිස විසින් මේ කෘෂිකර්මයේ මෙහෙයවීම නිසා. ඒක නිසා මෙතනදී කියන්න අවශ්‍ය අපි වස නැති සංස්කෘතියක ඉඳලා 1960 ගණන් වලයි මේ වස වුනේ. ඒකෙන්ද අපිට වැරදිලා තියෙන දශක 4යි. අපිට මේක අනිත් පැත්ත දශක 4යි උපරිම 5යි. මේක අපිට අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. ඒක පිළිබඳ අපි ඉදිරියේදී චිත්‍රපටියකුත් එනවා ගොවි තාත්තා කියලා. තව මාස දෙකකින් පමණ ඒක එළි දැක්වෙනවා. එහි පැහැදිලිව පෙන්නනවා අපේ ග්‍රාමීය මට්ටමේ වෙච්ච විකාශය. දර්ශනරුවන් දිසානායක මහත්මයා විසින් ඒක එයා සංගීතවේදියෙක්. තාමත් ඉහළ ගානේ සංගීතවේදියෙක්. එතුමා චිත්‍රපට නිර්මාණයට ගියේ තමන්ගේ තාත්තගේ කතාව කියන්න. තමන්ගේ තාත්තා අඳගොවියෙක් හැටියට සිද්ධ වුණා වසවිස කියන එකට වළක්වන්න බැරි වුණා. මුරු කුඹුරු යායටම වසවිස ගැහුවා. ඒක නිසා අන්තිමට වක්කඩේ වතුර බීපු එතුමා වග්වඩු රෝගයෙන් මිය ගියා. අද එන්න කියලා කිව්වා පෙන්වන්න උණගලා වෙහෙර කියන ඒ පොළොන්නරු ගම්මානෙට එදා අභිමාණයෙන් හිටපු ගොවි මහත්මයා අද පඬරැල් වාගේ ජීවත් වෙන තත්ත්වයට වග්වඩු අපේ මේ ඩයලිසිස් යුනිට් එකේ ඉස්සරහා ජීවිතේ යදින තත්ත්වයට පත් වෙලා තියෙනවා. අභිමාණයෙන් වඩාත්ම ගමට සරණේ වුණේ පන්සලට වැඩියෙන්ම දායකත්වයේ දුන්නේ මේ කියන ගොවි මහත්තුරු ටික. අද කාගෙන් හරි කීයක් හරි ඉල්ලගෙන බස් ගාස්තු හොයාගෙන අපේ මේ කියන
මේ වග්වඩු පිරිසුදු කරන තැනට එන්න තත්ත්වයටත් ඒ වගේම දින ගණන් කරමින් ජීවිතය ගණන් කරන තත්ත්වයට පැමිණලා තියෙනවා. අපි විද්වත්ව හැටියට අපි මොනවද මේ කරන්න කියන එක පැහැදිලිව දැනගන්න අවශ්‍යයි. පළවෙනි වග්වඩු රෝගියා හඳුනාගත්තේ 1991. ඒ කියන්නේ 60 දශකයේ ඉඳලා දශක දෙකක් යනකොට රෝගීන් මතුවෙන්න ගත්තා. ඕටිසම් කියන රෝගයක් ඉස්සර තිබ්බේ නැහැ. පැහැදිලිවම ඇමරිකාවේ මේ පළ කරලා තියෙනවා දත්ත 99ක් සමපාත වෙනවා කියලා මේ කියන කෘෂි රසායනයි ඕටිසම් කියන රෝගයයි. ඕටිසම් තියෙන දරුවෙක් ඉන්නවා නම් ඔයාලට තේරෙයි ඒකේ තියෙන බරපතලකම. මේ රෝග සියල්ලක්ම මේ තියෙන වසවිස නිසා එන එක පිළිකාව පැහැදිලිවම තර්කකින් තොරව පැහැදිලි වෙනවා. අනිත් රෝග තර්කානුකූලව පෙන්වන්නට පුළුවන්. ඒක නිසා මේ මොන්සැන්ටෝ ආයතනය අපිට දුන්න මේ ව්‍යුහය සම්පූර්ණයෙන්ම අයින් කිරීමයි මේක අපි මේ වැඩසටහනින් බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මෙතනදී පොහොර කියන සංස්කෘතියක් අපිට හඳුන්වලා දුන්නා. ඒ වගේම තමයි කෘමිනාශක, වල්නාශක සහ ආහාර කල් තබා ගැනීම සියල්ල රසායනයන්ට ගියා. ඒක නිසා ළඟදී දේශනයක් අහන්න හම්බුණා මට මේ වැදිනායකතුමාගේ. එතුමයි මායි ප්‍රධාන මුත්ත හැටියට ගියා මේ බෞද්ධ නාලිකාවේ වැඩසටහනක. එතන ගියාම එතුමා තමයි ඉස්සෙල්ලා කතා කරේ. එතුමා කිව්වා ඔබතුමාලගේ අම්මා කෙනෙක්. එතුමා ඇත්තට වෙජිටේරියන්, ඒ කියන්නේ නිර්මාංශයක් කෙනෙක්. ආහාර අම්මා කෙනෙක් ළමයෙකුට කෑම දෙනකොට අපි වැද්දෝ අපි සත්තු මරනවා කියලා ඔය කට්ටිය කියන්නේ. අපි එක සතෙක් මරන එකේ අපේ තියෙනවා වෙනම ආචාර ධර්ම පද්ධතියක්. අපි බඩදරු සතෙක් මරන්නේ නැහැ. අපි මරපුවාම ඒ සතාට පින් දීලා ඒක කන්නේ. ඒකේ සියලු කොටස් අපි ඵල ප්‍රයෝජන ගන්නවා. ඔයාලා මිනිස්සු කියලා කියන කට්ටිය අපි වැද්දෝ කියන කට්ටිය. නමුත් ඔය කට්ටියට පුළුවන් නම් කියන්න අම්මා කෙනෙකුට පුතෙකුට කෑම පිඟානක් දෙන්න පුළුවන්ද කියලා. මේක ප්‍රාණඝාතයෙන් තොරයි. සත්තු කෝටි කීයක් මරලාද ඔය කෑම පිඟාන දරුවට දෙන්නේ. ඉතින් ඔයාලගේ ඔය කියන්නා වූ මෛත්‍රිය ඔතන තියෙනවද? ඔතන කියන ඔය කට්ටියගේ මානසික මූලධර්ම තියෙනවද කියලා ඔය කට්ටිය හිතලා බලන්න කියලා කිව්වා. ඒක නිසා මම මගේ දේශනය කරේ නෑ. මොකද මේ කරන්නේ නැතුව ඒක මාධ්‍යවල පළ වෙන්නේ නෑ. නමුත් මම හිතා ලංකාදීපේ පළ වෙලා තිබ්බා. ඒ විතරයි, අනිත් මාධ්‍යවල ඒක ලොකුවට පළ වුණේ නෑ. නමුත් මේ වසවිස එකතු කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විතරක් නෙමෙයි බුද්ධත් වෘත්තිකයන් විතරක් නෙමෙයි සියලු දෙනාම මේ සඳහා දායක විය යුතුයි කියන එක තමයි මෙතනදී කියන්න අවශ්‍ය. ඒක නිසා දැන් වස කණ්ඩ ගත්තට පස්සේ 1960 ඉඳලා අපි හැම එකෙන් වාර්තා තියන්න යන කණ්ඩායමක් ඒකින්ද ලෝකේ වැඩිම වස කන රට බවට පත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒකක ලෝකේ සාමාන්‍යයක් හැටියට ඒකක 7ක් විතර තමයි වස කන්නේ. ඒක පුද්ගල වස වාර්ෂික පරිභෝජනයේ වස දාන රටවල් වුණත් අපේ රටේ 280ක්. ඒ කියන්නේ ඒ 7න් බෙදලා ගත්තොත් එහෙම 20 ගුණයක් 30 ගුණයක් විතර වස කාලා තමයි මේ විදිහට ඉන්නේ. ඒ වගේම තමයි මෙතන ඉන්නවා අපේ රවින්ද්‍ර විතානච්චි ආචාර්යතුමා. එතුමා පෙන්වලා දෙන විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවේ දාලා තියෙනවා නිර්දේශිත වස. අපි ඒවට කියන්නේ E numbers කියලා. E numbers කිලෝ 4.5ක් වාර්ෂිකව පරිභෝජනය කරනවා ලංකාවේ එක පුරවැසියෙක්. ඉතින් මේ විදිහට වස කාලා මේ ගානටවත් පුටුවක ඉඳ ගන්න විදිහට ඉඳ සැලසීමත් මම හිතන්නේ අපූර්ව දෙයක්. මම හිතන්නේ එච්චරකට ඥාන ශක්තියක් තිබිලත් මේ ඉන්නේ. ඒක නිසා මේ වස අයින් කිරීම කළ යුතුමයි. ඊළඟට අපි වස ටික ගහනකොට මෙතන පේනවා අපේ අරිය ගංගා රටාවක් නෙමෙයි, මේක අපූර්ව රටක්. ඒතකොට වතුර හැමතැනටම යන විදිහට තියෙන. ඒතකොට මේ මැද කොටසට වස ගහපුවාම මොකද වෙන්නේ? මේ ගංගා සියල්ලක්ම වස වලින් වෙනවා. ඉතින් අපි ගිහිල්ලා වස ගහන්න එපා කියලා එතන නකල්ස් තියෙන වැඩබිමේ මාව සභාපති කරලා කැබිනට් මණ්ඩලයේ පත් කරලා තිබ්බා. පුදුම උත්සාහයක් අපි ගන්නවා මේ නකල්ස් බිමේ මේ තියෙන පෝෂක ප්‍රදේශය, ජල පෝෂක ප්‍රදේශයට වස ගහන්න නැතුව වගා කරන්න. ඒක කරන්නම බැරි දෙයක් හැටියට කෘෂිකර්මයේ සමහර නිලධාරීන් ඇවිල්ලා කියනවා. ඒකින්ද මහවැලිය අමාත්‍යාංශයත් එක්ක ජමල් ඇමතිතුමාගේ තියෙන මහවැලිය අමාත්‍යාංශයත් එක්ක තමයි වසවිස ගැනීම වළක්වා ගැනීම සහ ගංගා බේරා ගැනීමට කටයුතු කරන්නේ. බොහෝ අය මේ කැලණි ගඟෙන් තමයි කොළඹ ඉන්න සියලු දෙනා වතුර බොන්නේ. වතුරේ විස බීජ නැති එක අපි පරිහරණය කිරීම කරගෙන යනවා. නමුත් අපි මේ රසායනයන් අයින් කිරීම කියන එක කරන්නේ නැහැ. ඒක නිසා අපේ රටේ ජනාධිපතිතුමා ඉඳලා බොන වතුර එකට වසවිස අයින් කළාද නැද්ද කියන තහවුරු කිරීම මේ තියෙනවා ආයතන ගණනාවක්, මේ ගැසට් පත්‍ර ගණනාවක් තියෙනවා. නමුත් මේ පනත් ගණනාවක් තියෙනවා. ඒ වුණාට ඒ ආයතන එකක්වත් මේක තමන්ගේ මූලික කාරණයක් නැත්නම් ප්‍රමුඛතාවයක් හැටියට ගන්න ආකාරයක් අපිට පේන්නේ නැහැ. ඒක නිසා මේ වතුරට වසවිස ගහන්න එපා කියන එක අපි කටයුතු කළ යුතුම දෙයක්. එතකොට පිළිකා රෝගීන් එන සංඛ්‍යාව පේනවා 2019 දවසකට පිළිකා රෝහලේ විතරක්. ඉස්සර පිළිකා රෝහල් එකයි තිබ්බේ ලංකාවේ. දැන් පිළිකා රෝහල් හැම පළාත් රෝහලකම තියෙනවා. ඒතකොට පිළිකා රෝහල් දල වශයෙන් 10ක් මූ සංඛ්‍යාවක් තිබිලා පිළිකා රෝහලට ඉස්සර සාමාන්‍ය සතියකට එක රෝගියෙක් නැත්තම් දෙන්නෙක් ආව පිළිකා රෝහල දැන් දවසකට 80ක් ඉක්මෝ සංඛ්‍යාවක් මේක මේ රෝහලට දරන්න බෑ. ඒ වගේම තමයි දවසකට 38 දෙනෙක්ගේ මරණ සහතික ලියන එක පිළිකා රෝහලේ සිද්ධ වෙනවා පිළිකාව මගින් පමණක්. ඉතින් මේ අනුව හැම දෙවෙනි ගෙදරට හෝ තුන්වෙනි ගෙදරටම පිළිකා රෝගීන් ඉන්න බව තත්ත්වයට පත් වෙලා තියෙන බව මේ
පිළිකා ජාතික මර්ධන ඒකකයේම සඳහන් කරනවා එයාගේ දත්ත පත්‍රිකා පදනම් කරගෙන. එතකොට මේ සඳහා ක්‍රියා කිරීම සඳහා ආහාර පනතක් ලංකාවේ තියෙනවා. ඒ ගැන දේශකයෙක් මෙතන ඇවිල්ලා ඉන්නවා. ආහාර පනත මේ කාර්ය කරා නම් මේ තියෙන මේ කෙසෙල් වලට අපි ස්පනා පිට වස ගහන එක සිද්ධ වෙන්න බෑ. ඒ වගේම තමයි එළවලු පළතුරු වලට වස ගහන එක ස්පනා පිට සිද්ධ වෙන එක අපි කවුරුත් දන්න කාරණයක් එක වෙන්න බෑ. ලංකාවට බිලියන 250ක් වසවිස නිල වශයෙන් ගෙන්නන්නේ. ඒක නතර වෙන්න ඕනේ. බිලියන 250 ලබන වර්ෂයේදී 150කට අඩු වෙන්න ඕනේ. 100කට අඩු වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ රටේ. කිරිපිටි ආනයනය සඳහා බිලියන 500ක් වියදම් කරනවා. ඒක නතර වෙන්නේ නැහැ රටේ. පොල් තෙල් ආනයනය සඳහා මේ සියල්ලම සිද්ධ වෙන්නේ මේ පනත් සියල්ලම තියෙද්දි. ඒකින්ද මේ පනත් වල කාර්යභාරය සිද්ධ වෙනවද කියන එකේදී අපේ තියෙන දැඩි අප්‍රසාදයක්. ඒක නිසා ඒ සඳහා අපි ඉදිරියේදී කටයුතු කරන්න පසුබට වෙන්නේ නැහැ. මේ තියෙන්නේ මේ එකම මේ බලන්න එක දවසක පත්තරෙන් පෙන්වන දේ. මේ තමයි ප්‍රමිති ආයතනයේ ප්‍රධානීය එතුමියගේ ක්‍රියාකලාපය ගැන මම කියන්න දෙයක් නැහැ. එතකොට මේ පිළිකා රෝගීන් ඉන්නෙත් එතනමයි. ඊළඟට ප්‍රමිති ආයතනයේ මේ ගැන තියෙන්නේ එතනමයි. එතකොට මේ වසර 5කදී කිරිපිටි පිටින් ගෙනන්නේ කෝටි 10000. මේ ඔක්කොම බලන්න මේ එකම දවසක ලිපි. මේ තමයි අපේ පත්තර. ඉතින් මෙහෙම තිබිලත් අපි සංවේදී වෙන්නේ නැත්තම් අපි කවද්ද මේ தત્ත්වය ගැන කටයුතු කරන්නේ. මට මතකයි මේ විශේෂයෙන්ම ක්‍රීඩා කරන දරුවෝ ක්‍රීඩා කිරීම කියන ඉතාමත්ම වටිනා දෙයක් රටකට. ක්‍රීඩා කරන දරුවන්ට අර රුපියල් 25000 30000 පිටිටින් පොනවා. වාසනාවකට ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව කරන කිසිදු වෛද්‍යවරයෙක් ඒ ටින් එකක් ලියන්නේ නැහැ. මේ ප්‍රොෆෙසර් අර්ජුන නැත්නම් මහාචාර්ය අර්ජුන සිල්වා එක්ක අපි ලොකු වැඩසටහනක් කරා ඒ කිරිපිටි අයින් කරන්න කියලා. ඒ කියන්නේ එක්සර්සයිස් කරන කට්ටිය මට අම්මා කෙනෙක් එක දවසක් ඇවිල්ලා කියනවා අනේ මහත්තයා තාත්තා මැරුණා මේ දරුවාගේ මම අමාරුවෙන් ඉගැන්නුවේ දැන් මේ දරුවාට අවුරුදු 17ක් දැන් මෙයා යනවා ජිම් එකකට ජිම් එකේ අවුරුදු රුපියල් 26000 ටින් එක අරන් දෙන්න කියනවා තාත්තගේ පෙන්ෂන් එක හම්බෙන්නේ මෙන්න මෙච්චරයි මට ඒ ටින් එකක් අරන් දෙන්න බෑ මෙන්න මෙයාට කියන්න කියලා. මේ ප්‍රවණතාවය මේකට නැද්ද අපිට නිර්ණායක මේවා නතර කිරීම සඳහා වැඩසටහනක් සංවිධානය කරන්න අපිට හැකියාවක් නැද්ද අපේ රටේ දේශපාලන ව්‍යුහය මොනවද කරන්න කියන එක. මොකද පාර්ලිමේන්තුවෙන් මේ වගේ කටයුතු වලට අපි ගත්තොත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වගේ දේවල් වල තියෙනවා මේවා සම්බන්ධ කමිටු. ඒ කමිටු මේ නිර්දේශිත මේ දෙන උපදේශ පිළිපදිනවා. මේ රටේ තියෙන ඒවා පක්ෂ විපක්ෂ දෙක එකතු වෙලා සින්දු කියා ගන්නවා ගහ ගන්නවා වචන පාවිච්චි කරනවා. මේක ඉතාමත්ම අශෝභන කටයුත්තක් මිසක් අපිට අපේ රටට වෙන්න ඕන දේ සිද්ධ වෙනවද කියන එක පැහැදිලිව සාකච්ඡා කිරීම අවශ්‍ය වෙනවා. ඒකයි මේ විද්වත් සාකච්ඡා මේවා ක්‍රියාවේ යෙදවීම සඳහා අපි අපේ තියෙන ශක්තියවත් පාවිච්චි කරලා කටයුතු කරේ නැත්නම් මේ රටේ මේවා කතා කරන්නවත් මිනිස්සෙක් ඉතුරු වෙන එකක් නැහැ. ඒක නිසා අපි පොල් තෙල් වලට මෙතනදී යමු. දැනට දැන් පොල් තෙල් කියන්න කලින් බෝනවන රෝග වලින් තමයි 75 ඉක්ම දැන් 80ක් මම ලංකාවේ මැරෙන්නේ. ඒ මැරෙන අයගෙනුත් හොයාගෙන තියෙනවා වැඩිම පිරිසක් ඉතාමත්ම ඒ කියන්නේ Tamanට નિયમિત මරණ සංඛ්‍යාවට කලින් තමයි මැරෙන්නේ කියන එක. ඒතර වටිනා පොල් තෙල් විසවීම කියන එක විස වෙන්න කලින් කියන්න ඕනේ කලවම් කරා. දැන් මෙතනදී දැන් මේ තියෙන්නේ ජාත්‍යන්තර මේ තියෙන ආසියානු පැසිෆික් මේ ජාත්‍යන්තර තත්ත්වය. මෙතන තියෙනවා මේ පොල් තෙල් පිළිබඳ තිබිය යුතු ස්ථාවරය. දැන් මේ පත්‍රිකාවලුත් තියෙනවා. එතකොට මේ පත්‍රිකා තියෙන්නේ ආසියානු පැසිෆික් කලාපයේ රටවල් වලට නිර්දේශිතව තියෙනවා පොල් තෙල් කියන ද්‍රව්‍ය කිසිදු ආකාරයෙන් කලවම් කිරීම තහනම් බව. විද්‍යාත්මකව නිර්දේශ කරන්නේ කලවම් කරන්න එපා කියලා. එතකොට මේ ගහනවා ගැසට් එකක් මේක 2016 මේ ගැසට් පත්‍රයක් මගින් ලංකාවේ පොල් තෙල් කලවම් කිරීම නීතිගත කරනවා. අපි කොහෙද යන්නේ මේ ස්පනා පිටම ජාත්‍යන්තර මතේ. දැන් මේ රටේ ඉන්නවනේ ජාත්‍යන්තර මතේ මේ ගෝලීයකරණයෙන් තොරව ජීවත් වෙන්න බෑ කියන කට්ටිය. ඉතින් ඒ කට්ටිය මෙව්වනේ කියන්න ඕනේ නැන්නේ. මේ ගෝලීයකරණයට විරුද්ධයි කියලා මේක. ඒ කට්ටිය කියන්නේ අපි දැන් ගෝලීයකරණය ගැනම කතා කරන අපි සාමාන්‍ය වැඩිදුර විශ්වාස කරන්නේ අපේ පාරම්පරික දේශීය ආහාර සංස්කෘතිය තමයි හොඳම කියලා. ඒකේ මේ කරුණු කොහොමටත් තිබ්බා. දැන් අපි කියමුකෝ මේ ජාත්‍යන්තර වෙනුවෙන් පෙනී සිටින මේ ඉන්නවනේ එක එක කටයුතු මේකෙදි පෙනී හිටින්න කියන්නේ මේ ජාත්‍යන්තර මතයට පටහැනිවනේ මේ ගැසට් එක ගහලා තියෙන්නේ. පොල් තෙල් කලවම් කිරීම. ඉතින් මේ ඒක නිසා මෙතනදී මේ සියලු දෙනාගේ අවංකභාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා ක්‍රියාකලාපය නිසා පුද්ගලයන් විවේචනය නෙමෙයි අපි කළ යුත්තේ. මේ ක්‍රියාකලාපයන් පැහැදිලිවම විවේචනයට ලක් කළ යුතුයි. ඒක නිසා පොල් තෙල් කලවම් කිරීමේ ගැසට් එක මේ අහෝසි කරපු එක ලොකු දෙයක්. අහෝසි කරා කියලා ඒක උදන් අනන්න දෙයක් නෙමෙයි. ඊට පස්සේ තහවුරු කරන්න ඕනේ පොල් තෙල් පිළිබඳ වසවිස නැහැ කියලා. ඊට පස්සේ වතුර වලට වසවිස එකතු වෙන්නේ නැතිව ආහාරයට වසවිස එකතු වෙන්නේ නැතුව. එහෙම නැතුව මේවා දේශපාලන කාරණා නෙමෙයි මේක මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතයයි මරණය අතර තියෙන සටනක්. ඒක නිසා මේ කාරණේ සම්බන්ධයෙන් මැදිහත් විය යුතුමයි. පැහැදිලිවම සඳහන් කරනවා
මේ ලංකාවේ ප්‍රමිති ආයතනයම 75%ක් ලංකාවේ පවතින පොල් තෙල් කලවම් කරලා කියලා ඒ අයම පුවත්පත් වලට නිවේදන නිකුත් කරලා තිනවා 2008 වර්ෂයේදී. ඒකද ඒ අයත් පිළිගන්නවා මේ පොල් තෙල් කලවම් කරන බව. ඉතින් තව මොකක්ද අපි කතා කරන්නේ? ඒක නිසා අපිට මෙතනදී මේ වගේ තත්වයකදී කිව හැකි දේවල් ගැන වැඩිදුර විස්තර මේ RDB කියන්නේ refine bleach and deodorize කියන තාක්ෂණය මේ තාක්ෂණය යටතේ මේ පොල් තෙල් කියන එක විතරක් නෙවෙයි අනිත් තෙලුත් විවිධාකාරයේ වෙනස්කම් වලට භාජනය කිරීමේ හැකියාව ගැන මෙතන පැහැදිලි විද්වතෙක් ඉන්නවා එතුමා කතා කරයි. නමුත් මේ සංයෝගය යටතේ එතුමාගේ කතාව අහපුවම මගේ ඇඟහිරි වැටලා ගියා. එතුමා කියනවා පොල් තෙල් කලවම් කිරීම අනුමත කිරීම නිසා සිද්ධ වෙලා තියෙන දේ තමයි මේ එළියට ගියාම අපේ වාහන වලින් නිකුත් වෙන අර කළු තෙල් එක මාව එක්කරන් යන්නම් කිව්වා පෙන්නන්න එක සුදු කරලා වහල් වතුර වාගේ කරන්න පුළුවන් මේ තාක්ෂණයට පුළුවන් කියලා. මේ තාක්ෂණය සම්පූර්ණයෙන් පාවිච්චි කරන්නේ මිනිස්සුන්ව රකින්න නෙවෙයි මිනිස්සුන්ව විනාශ කරන්න. මෙන්න මෙතන තමයි. ඉතින් අර පරමාණු බෝම්බේ හදන්න විද්‍යාව පාවිච්චි කරා හා සමානව තමයි පරමාණු බෝම්බෙන් එළියට පුපුරනකොට හොඳට පේනවා. මේක පේන්නේ නැති පිපිරිල්ලක් තමයි කරන්නේ. ඒක නිසා අර අපිව ටික ටික මැරීම තමයි සිද්ධ කරන්නේ. ඒකින්ද ඒ තුලින් අපි මිදීම සම්පූර්ණයෙන් සිද්ධ වෙ යුතුයි. ඒ කියන්නේ RDB තාක්ෂණය පිළිබඳ නියාමනයක් ඕනේ එහෙමනම්. ඒ තාක්ෂණය පාවිච්චි කරන්නේ කොහෙද කියලා. ඒ වගේම තමයි සමහර කිරිපිටි සමාගම්, විදේශීය කිරිපිටි සමාගම් කිරිපිටි නිකුත් කරන එක සම්පූර්ණ රසායනයක් වා අපි දිගින් දිගටම කිව්වා. ඒ විතරක් නෙමෙයි. ඒතකොට දැන් ඒ කට්ටිය ඊට පස්සේ දේශීය කිරි ප්‍රවර්ධනය කිරීමට ගියා කියලා කියනවා. නමුත් ළඟදි මට හම්බුණා තැඹිලි ගැන මම වැඩසටහනක් කරා. තැඹිලි ලංකාවේ වටිනාම දෙයක් ඒක ආවේනික ශාකයක් කියලා. ඒක කතා කරපුවම තැඹිලි දැන් ලංකාවෙන් පිටරටට අපනයනය කරන ව්‍යාපාර ආරම්භ වෙලා තියෙනවා. ඒ ව්‍යාපාර කණ්ඩායමක් මට ස්තුති කරන්න ආපු වෙලාවේ මම ඒ කට්ටියගේ වීඩියෝ එක බලනකොට මම දකිනවා ඒ වීඩියෝ එකේ තියෙනවා මේ ඒ අයම තමයි පැකේජ් කරන්නේ මේ ලංකාවේ හදන යෝගට් වර්ග වාගයක්. ඒ යෝගට් එක බලපුවාම පේනවා ඒ සමාගම්මයි. ඒකෙම ඉතින් මම ඇහුවා එතකොට කිරි බවුසර් කීයක් විතර මේ යෝගට් නිෂ්පාදනය සඳහා එනවද කියලා. ඒක බවුසර් එකක්වත් එන්නේ නැහැ කිව්වා. එන්නේ ලොරි වල දාගත්ත මේ සිමෙන්ති පැකට් වගේ පැකට්. ඒ කියන්නේ රසායනයන් ගෙන්නලා කිරි වගේ සුදු පාට දියරයක් හදලා ඒකෙන් යෝගටුත් හදලා අපිව විනාශ කිරීම කියන එක මේ දැන සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ බෝතල් හරවපුවාම තේරෙනවා ඒකේ ෆාම් ඔයිල් තියෙන බව. අනිත් එක දැන් බලන්න ලංකාව ෆාම් ඔයිල් තහනම් කළ ඊපෙරදා ජනාධිපතිතුමා තීරණයක් ගත්තා. දැන් කවුද ඇවිස්සලා ඉන්නේ? පාන් නිෂ්පාදක. ඒ කියන්නේ මිනිස්සු හිතන් ඉන්නේ පාන් වලට දාලා තියෙන බටර් කියලා. දැන් ෆාම් ඔයිල් නැත්නම් ෆාම් ඔයිල් නතර කරපම් දැන් ඊයේ පත්තරෙත් තියෙනවා අපි කලබල විය යුතු නැහැ. සමහරු මේ කතු වැකිලියලා තියෙනවා අපි මේ පාන් කර්මාන්තයත් රැකගත යුතුයි. ඒකින්ද ෆාම් ඔයිල් ගෙන්නන්න ඉඩ දිය යුතුයි කියලා. ඒ කියන්නේ අනිත් පැත්තට ඔප්පු කරනවානේ. ඊළඟ බිස්කට් කර්මාන්තේ වැටෙනවා නම් ෆාම් ඔයිල් ලංකාවට ආනයනේ වළක්වපුවාම ඒ කියන්නේ බිස්කට් වල තියෙන ෆාම් ඔයිල් නේ. පිළිකාකාරකේනේ තියෙන්නේ. ඒතර අපේ දේශීය දේ රැක ගැනීම සඳහා අපි කළ යුතු ආකාරයේ වැඩපිළිවෙල අපි පැහැදිලිව තීරණය කරගන්න. ඒක නිසා ඔප්පු කරමින් පවතින්නේ. කියන්නේ ෆාම් ඔයිල් එක නතර කරපුවාම වැටෙන කර්මාන්ත ටික ලයිස්තුගත කරා නම් හොයාගන්න පුළුවන් කවුද ෆාම් ඔයිල් මෙච්චර කාල ආහාරයට දැම්මේ කියලා. ඉතින් ඒක දැන ඊට පස්සේ කියනවා ඒ කර්මාන්ත වැඩෙන්න දෙන්න හොඳ නැහැ. ඒකද ෆාම් ඔයිල් ගෙන්නන්න දෙන්න ඕනේ කියලා. ඛණ්ඩ දෙයක් නැතත් වසකණ්ඩ කියන එක දැන් අපේ ළමයි අහන ප්‍රශ්නේ ඕකයි. ඛණ්ඩ දෙයක් නැතත් වසකණ්ඩ කියලා කිය හැකිද? දැන් ඒ වගේ යෝජනා තමයි. ඒතර ඔබතුමා කියන්නේ මේ ඛණ්ඩ දෙයක් නැත්තම් කරන්නේ. ඛණ්ඩ දෙයක් නැත්තම් කන්න නැතුව ඉන්නේ කොහොමද වස කනවට වඩා. දැන් මේක මේ අමුතුම තර්කයක් නේ. ඒක නිසා දැන් කෘෂිකර්ම අමාත්‍යාංශය කියන්නේ මොකද්ද? මේ නිර්දේශිත මට්ටම් වලින් වසවිස. අමුතුම ප්‍රශ්නයක් කියන්නේ මොකද්ද? ගැප්. ගැප් කියන්නේ good agricultural practice. ඒතර බෙලමන්ට පෙන්නේ කෘෂිකර්මයේ දියුණු කරන්නේ නැහැ. ඒක කියන්නේ වස චුට්ටක් දැම්මට කමක් නැහැ. අදහෙට මැරෙන්නේ නැහැ නේ හිමින් මැරෙන්නේ. වග්ගඩුවේ හැදිලා වෙන ලෙඩකින් මැරෙන්නේ. ඒක මැරුණේ කොහමද? දියවැඩියාවෙන්. දියවැඩියාව හැදුනේ කොහමද? දියවැඩියාව හැදිච්ච බටහිර විද්‍යාවේ දන්නේ නැහැ නේ. මම මේ ටයි එක දාගෙන හිටියට අපි අපේ ලෙඩ රෝග හුඟක් ඒවා අපි හැදෙන හැටි දන්නේ නැහැ. දියවැඩියාව හැදෙන හැටි දන්නේ නැහැ. පිළිකාව හැදෙන හැටි දන්නේ නැහැ. පුදුරුදුරු පීඩනේ හැදෙන හැටි දන්නේ නැහැ. දන්නේ නැති බව අපි නම් දන්නවා. මිනිස්සු හිතන් ඉන්නේ අපි දන්නවා කියලා. ඊළඟට මං ප්‍රතිකාර කරන මේ අපස්මාරයේ මගෙන් අනිත් පැත්තට කවුරු ඇහුවොත් අපස්මාරයේ හේතුව මොකක්ද කියලා 90%කම අපි හේතුව දන්නේ නැහැ. ඒතර අපි ප්‍රතිකාර කරන්නේ එවිඩන්ස් බේස්. ඒ කියන්නේ සාක්ෂි මත පදනම් වෙලා. මේ බේත දුන්නොත් හොඳ 80%ක් හොඳ වෙනවා. අපි ඇත්තටම මේ සංඛ්‍යානේ ඉදිරිපත් කරන්නේ. ඉතින් ළමයා ඒතර අම්මා ඇහුවොත් එහෙම අපේ දරුවා 80 ගොඩේ වැඩේද 20 ගොඩේ වැඩේ කියලා දීලා බලමු කියලා තමයි අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔට්ටු ඇල්ලිල්ලක් වාගේ. ඉතින් ඒක නිසා අපිට පැහැදිලි ඖෂධීය ආහාර සංස්කෘතියක් තිබ්බා. ඒක තමයි අපේ හිපොක්‍රටිස් මහත්මයා අපේ මේ බටහිර විද්‍යාවේ පියා කියලා තියෙන්නේ. ඉතින් ඒකට නැවත අනුගත වීම කියන එක අපි ලැජ්ජා විය යුතු කාරණයක්වත් අපේ ක්‍රමවේදය අවුල් කර ගැනීමක් නෙවෙයි අපි ක්‍රමවේදය සකසා ගැනීමක්. අපිට අවුල් වීමෙන් ගොඩ ඒමක්. කුඩු ගහ හිටපු කෙනෙක්ගේ කුඩු අයින් කරනවා කියන්නේ එතුමාට තිබ්බ ජීවිතේ නැති කිරීමක් නෙමෙයිනේ. දැන් වසවිස පාවිච්චි කරලා අපිට 60 දශකයේදී පුරුදු කරා දශක 5ක් අපි වැරදි දේ කරා. දැන් අපි එතනින් මිදෙන්න අවශ්‍යයි.
ඒක නිසා මේ සම්බන්ධව මට මේ කටුපොල් තෙල් කියලා කටුපොල් තෙල් කියලා විකුණන බව අපි දිගින් දිගටම කිව්වා. අනික කටුපොල් තෙල් ගහගෙන දේශනයක් අපේ වෙබ් අඩවියේ තියෙනවා. මේ ගැන මේ දේශන මාලාව දාලා තියෙනවා. ඒකේ කියලා තියෙන ලෝකේ තියෙන භෝග වලින් වවන භෝග වලින් ගස් 154ක් එතුමා කතා කරන 154න් සෞත්තුම භෝගයේ හැටියට තමයි කටුපොල් තෙල් ගහ සලකන්නේ. පාරිසරිකව කිසිම විදිහකින් රටට සම්පතක් නෙවෙයි කියන එක ලංකාවේ ලොකු අගතියක් රටට දෙනවා කියන එක හැම පැත්තෙම මේ ගැන දේශනයක් වෙනම අපේ වෙබ් අඩවියේ තියෙනවා කටුපොල් තෙල් ගැන. කෙසේ නමුත් අපි මේ සඳහා යා යුතු ගමන ගැනත් කෙටියෙන් සඳහන් කරන්න අවශ්‍ය. දැන් මේකට මොකද්ද විකල්පය? විකල්පය තමයි අපේ නැවත ජීවන රටාව ඇති කරගන්න ඕනේ. අපි පොල් තෙල් හිඳිමු. මේකට මම දැක්කා සමාජ වෙබ් අඩවිවලින් දවස් දෙකක් විතර බැනලා තිබ්බා. ඊට පස්සේ ඒකට බයිනයිට බයින කට්ටිය වැඩි වෙච්ච හින්දා ඒක දැන් නෑ බයින එක. මං පොල් තෙල් හිඳ ගන්න කිව්වහම මේක ප්‍රායෝගිකද කියලා ඇහුවා. ඔව්. මොකද හැමෝම මාස දෙක තුනකට සැරයක්වත් ගමේ යනවා. ඉතින් ගමේ ගිහින් හින්දාගෙන එන්න. මෙතන රවින්ද්‍ර විතානච්චි මහත්මයා කියයි අපි පොල් තෙල් හිඳපු තාක්ෂණය. ක්‍රමවේද 3ක් කියයි. ඊට වැඩි තාක්ෂණ තියෙනවා අද දවසේ. පොල් හිඳ ගන්න එක අපේ මේ අවුරුදු 70 80 කෙනෙක්ගෙන් ඇහුවොත් මේක ලොකු දෙයක් නෙමෙයි. අවුරුද්දට පොල් තෙල් හිඳ ගත්තා. ඒ ගැන විතරයි දැන් මේ යන විදිහට විශ්වාසය තියන්න පුළුවන්. දැන් හූ ගාලා මං හිතන්නේ අපේ මාධ්‍ය ආයතන වලට හොඳයි හූ ගාලා මං හිතන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් මේ දැන්වීම් ලැබෙනවා පොල් තෙල් වලින්. මොකද දැන් පොල් තෙල් කර්මාන්තයක් හැටියට කරන කට්ටිය මෙච්චර කාලයක් කරපු වැරදි වැඩ ටික හින්දා ඒ අය මං හිතන්නේ එකතු කරපු සල්ලි ටික වියදම් කරලා දැන් දැන්වීම් දානවා. මේ රැවට්ටීම් පටන් ගන්න තියෙනවා කිරිපිටි වාගේම තමයි. දැන් ඕකෙන් තව ටික දවසකින් අපේ මේ විද්වතුන්ටත් සල්ලි ලොකු ප්‍රමාණයක් වියදම් කරයි මේක හොඳයි කියලා කියන්නේ කියලා. ඊට පස්සේ අපිට කියයි මේ වැරදි දේවල් කතා කරන විද්‍යාව දන්නේ නැති පිරිසක් කියලා කියයි. මම හිතන්නේ ඒක අපි මුණ දෙන්න ලෑස්ති වෙලා තමයි මේ වැඩසටහන පටන් ගන්න තියෙන්නේ. පොල් තෙල් විසකාරක එකතු කිරීම එක වෙනම කාරණයක්. ඒ ගැන තමයි අද දේශනමාලාව. මම මේ කතා කරේ ඊට එහා තියෙන දර්ශනයක්. ඒකින්ද පොල් තෙල් කලවම් කරන්නත් බෑ, විෂ තියෙන්නත් බෑ. මේ පිළිබඳින කූට ව්‍යාපාර කූට කියන වචනේමයි මම දාලා තියෙන්නේ. ඒක ව්‍යාපාරයක් කියලා ඔබතුමාලා දන්නවද දන්නේ නැහැ. පොල් තෙල් මොලක් Tamanට තියෙනවා නම් බත් දෙනුත් නිදහස්. ඔබතුමා බදු ගෙවනවා මම බදු ගෙවනවා. පොල් තෙල් මොලක් ගෙදර දාගත්තා නම් බදු ගෙවන්න ඕනේ නැහැ. ඒතකොට කරන්න තියෙන්නේ පොල් තෙල් ටිකක් නිපදවන්න ඕනේ පේන්න එළියට. ඒ ටික පිටරට යවුව හැක එතනිනුත් ගාණක් එනවා. ඊට පස්සේ කටු පොල් තෙල් හරි මේ එන්ජින් ඔයිල් හරි ගෙනල්ලා RBD තාක්ෂණය යටතේ මේ මිනිසුන්ට වෙවුවාම බත් දෙනුත් නිදහස්. එක රැයින් සමහරු බිලියන් ගණන් සල්ලි හොයනවා. ඊට පස්සේ ඔය එක එක ආයතනවල ඉන්න අයටයි මේ දේශපාලඥයින්ටයි දේශපාලන සමහර පක්ෂවලටයි කී හරි දුන්නාම ඒ අය කතා කරන්නේත් නැහැ. මේක පාර්ලිමේන්තුවේ මාතෘකාවක් වෙන්නේ. වෙනව නම් වෙන්නේ කාගේ හරි වැරද්දක් කියන්නේ මිසක් මේ තියෙන මූල ධර්මය ගැන කියන්න නෙමෙයි. අන්තිමේට අපිට සෙතක් සැලසෙන්නේ නැහැ. ඒක නිසා මේ බදු සහනයි සියල්ල ගැන මේ අද කතා කරයි කට්ටිය. ඒක නිසා මේ බලධාරීන්ට අපි අප්‍රසාදය කරලා අපේ යෝජනා 4 කියලා ඉවර කරන්න. පළවෙනි දේ තමයි අද ආහාරය පිළිබඳ මෙතන ආහාර ගැනම දන්න ආහාර පනත ගැන කතා කරන්න නීතිමය තත්ත්වය කතා කරන්න අපේ වෛද්‍යවරයෙක් මෙතන පැමිණලා තියෙනවා. නමුත් අපි යෝජනා කරනවා ආහාරය අද MOH නැත්තම් අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා ගිහිල්ලෙවලා ආහාරයේ සාම්පල් අරගෙන ගිහිල්ලා මේක විස තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනේ. එතකොට එතුමාට නීතිමය සහායත් ඕනේ. තාක්ෂණික නැත්නම් මේ රසායනික සහායත් ඕනේ. සමහර ටෙස්ට් වලට මිලියන් ගණන් සල්ලි යනවා. ඉතින් අපිට කරගන්න බෑ. ඒක නිසා ලෝකේ තියෙන මූලධර්මය තමයි පාරිභෝගිකයාට විකුණන කෙනා කඩේට මේවා මිලක් නියම කළා දාන කෙනා එයා කියන්න ඕනේ මේ ආහාර නිපදවීම සඳහා සාක වැව්වේ කොහෙද GPS මැපින් තිබ්බේ සියල්ලම කියන්න ඕනේ. ඒකට වසවිස ගැහුවද, කල් තබා ගන්න වසවිස ගැහුවද, ඒ සියල්ල දීම පාරිභෝගිකයාට ඒ අයිතිය ලබා දීම සඳහා නීති වෙනස් වෙන්න ඕනේ. කියන්නේ විකුණන කෙනා කියන්න ඕනේ ආහාර නිෂ්පාදනය. ඒකට විවිධ වචන පාවිච්චි කරනවා. ප්‍රොෆයිල් කියන වචනේ පාවිච්චි කරනවා. ඒ වචන ගැන සහ ඒ ක්‍රමවේදය ගැන ට්‍රේසින් කියලා සමහරව පාවිච්චි කරනවා. ඒ ආහාරය ගැන මුළු විස්තරම කියන්න ඕනේ. අපේ රටෙන් අපි හිතමුකෝ ජපාන්ට අපි විකුණනවා නම් එහෙම මාළු ඒ මාළු අල්ලගත්ත තැන කෝඩිනේට්ස් GPS මැපින් එක දෙන්න අවශ්‍යයි එහාට. එහෙම නැත්නම් ඒ කට්ටිය සැටලයිට් එකේ බලන ඒ වෙලාවේ නැවක් තිබ්බද කියලා. එච්චරකට ඒ කට්ටිය බලලා තමයි ආහාරයක් ගන්නෙ. අපි මේ වගේ කටයුත්තේදී අඩුම ගානේ ආහාරයේ තියෙන දේ ගැන අඩුම ගානේ කලවම් කරලාද නැද්ද කියන නීතියවත් මේකේ නැහැ. ඉතින් ඕනේ කෙනෙකුට ඕනේ විදිහට වික්කය කලවම් කරන්න පුළුවන් එක නීතිගතත් කරලා යසේ. දෙවෙනි කාරණේ තමයි ආහාර පිළිබඳ අධිකාරීත්වය දාන වෛද්‍යවරු. ඒකෙන්ද අපිට ඕනේ විදිහට තමයි ආහාර නිෂ්පාදනය විය යුත්තේ. කෘෂිකර්ම අමාත්‍යාංශයට ඕන විදියට නෙමෙයි. ඒකෙන්ද වසවිසෙන් තොර කියලා අපි කියනවනම් වසවිසෙන් තොරමයි කරන්න ඕනේ නේ. කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන්ට ඕන නම් වසවිතේ දාලා ඒ කට්ටිය පවුල් වල කට්ටිය කණ්ඩ කියලා මං ඉල්ලා සිටිනවා. ඒක නිසා ආහාර පිළිබඳ ප්‍රමිතිය සම්බන්ධයෙන් අවසන් තීරකයා යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය බලධාරීන් සහ අපේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මිසක් ප්‍රමිතිය ආයතනයේ මේ ඉන්න සභාපතිවරයා හෝ කවුරු හරි හෝ එහෙම නැත්නම් මේ තියෙන පාරිභෝගික අධිකාරිය කෙනෙක් නෙමෙයි. අපි අවසන් තීරකයා විය යුතුමයි. ඒක වෙනකම් අපි ඉදිරියේදී කටයුතු කරනවා. අපි ආහාර ජාලයක් ආරම්භ කරලා තිනවා. අපි ඇත්තටම මේ වාණිජ වශයෙන්
කඩජාලයකුත් හැම රෝහලකම ආරම්භ කරන්න අපේ වෛද්‍ය නිල නිවාසයේ ආරම්භ කිරීම සඳහා අපි අගමැතිතුමාගෙන් අනුමැතිය ගත්ත. ඉදිරියේදී ඒ හරහා මේ කටයුත්ත අපි ආදර්ශය දෙන බව ප්‍රවර්ධනය කිරීමට අපි ආරම්භ කරලා තියෙනවා. තුන්වෙනි කාරණේ තමයි ආහාර සම්බන්ධයෙන් වෙනම උසාවියක් තියෙන්න ඕනේ. අද කමර්ෂල් කෝට් කියලා එකක් තියෙනවා වෙනම උසාවියක්. මොකද ආහාර සම්බන්ධයෙන් ඊ타ත්ම ෂණිකව තීරණ දෙන්න අවශ්‍යයි. ඒ සඳහා පැය 24ම වුණත් කමක් නැහැ දුවන කාර්යක්ෂම උසාවි පද්ධතියක් අවශ්‍යයි. මේවා පැමිණිලි කර නැත්නම් පනත තිබිලා වැඩක් නැහැ. පනත ක්‍රියාත්මක වීමේ පමාව නිසා ආහාර නරක වෙනවා. සාම්පල් ගැනීම පරක් වුණාම ඒ කියන දත්තයන් අපිට ඉදිරිපත් කරන්න බැරි වෙනවා. ඒකෙන්ද ආහාර සඳහාම උසාවියක් අවශ්‍යයි. අපි දන්නවා මැරිච්චාම අපේ කොරණ උසාවියක් තියෙනවා. ඒ කොරණ උසාවිය ඊ타ත්ම කාර්යක්ෂම රෑදවල් නැතුව වැඩ කරන මොකද නැත්නම් මරණය වල දැමීම ඒවා තියෙන කාර්යක්ෂමතාවය. ඒ වගේම මේ කාර්යක්ෂමතාවයක් සහිත උසාවියක් අපි ඉල්ලීම කිරීම සඳහා අවුරුද්දෙන් පස්සේ අපි අධිකරණ ඇමතිතුමා හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඇත්තටම ජාතික දෙයක් හැටියට අපි දැන් මේක ප්‍රකාශය කළා සති දෙකක් යනවා කිසිදු දේශපාලන පක්ෂයක් මේ ගැන සඳහනක්වත් සඳහන් කරන්න තරම්වත් ඒ කට්ටිය කාරුණික වුණේ නැහැ. ඉතින් මේ රටේ මිනිස්සු තීරණය කරගත යුතුයි මේ පක්ෂ දේශපාලනයෙන් කරන්නේ එයාගේ මේ අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමද නැත්නම් රටේ අවශ්‍යතා ඉෂ්ට කිරීමද කියන එක කියලා යුතුයි. අවසන් විදියට අපි කියලා තියෙන්නේ අපි හොඳින්ම දන්න කාරණයක් තමයි හැම ආයතනයක වෙන රජයේ නිලධාරීන් ටික මේ අය ග්‍රහණයට අරන් ඉන්නේ. ඒක නිසා රජයේ නිලධාරීන් වැඩ කරන්නේත් කොම්පැනි සඳහා. මට මතකයි සෞඛ්‍ය ඇමති හැටියට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉන්න කාලේ මම එක කිව්වා ડોක්ටර් ඕ කට්ටිය නෙමෙයි ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නේ එන්නකෝ මහවැලිය මේ කෘෂිකර්ම අමාත්‍යාංශයට ඒකේ ඉන්න කට්ටිය උදේ ඉඳලම කරන්නේ වෙන සමාගම් සඳහා වැඩ කිරීම තමයි කියලා එතුමා මම එක්ක කියලා තිබ්බා. මේ ළඟදී සචින්ද රාජපක්ෂ කියන රාජ්‍ය අමාත්‍යවරයා පැමිණියා කෘෂිකර්මයේ සම්බන්ධයෙන් එතුමාත් කිව්වා මේ කාරණේ සහතික කරලා කතා කරා. ඒතකොට පේන දේ තමයි ඒ වගේම අපිට හොඳටම පේනවා ප්‍රමිති ආයතන වගේ දේවල් කිරිපිටි ගැන අපි කතා කරන්න ගියාම අපිට මේ කිරිපිටි සමාගම් එක්ක කතා කරලා බේරගන්න පුළුවන්. මේ නිලධාරී ටික ඒවා වෙනුවෙන් පෙනී හිටන හැටි දැක්කහම අනිත් එක හොඳටම දන්නවා අපේ අධ්‍යක්ෂක ජෙනරාල්වරු කිරිපිටි සමාගම් ගන්න කී සැරයක් රට ගිහින් තියනවාද කියලා. ඒවා පාර්ලිමේන්තුවේ මේ සභාගත වෙලා තියෙනවා. අපේ බුද්ධික පතිරණ ඇමතිතුමා ඒක සභාගත කරා. ඒක නිසා මේක මේ රහසක් නෙමෙයි. ඒක නිසා ඒ වගේම තමයි අපේ සෞඛ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම්තුමේ ඒ ලේකම්තුමා ඇත්තටම මගේ නෑදෑයෝ දෙන්නත් මම ඒ ලේකම්කම දෙන්න මෙපා කියලා කිව්වා. ඒ දවස්වල ජනාධිපති හිටපු මේ අපේ මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තියෙද්දි දුන්නා. මොකද එතුමා කරේ? තනතුරු ඉවර වෙනකොටම ඒ කියන්නේ බෙස්ට් මිල්ක් කෝඩ් එකේ සභාපති ඉන්න එතුමා තනතුරු ඉවර වෙනකොටම කිරිපිටි සමාගමේ මේ ලක්ෂ 20ක රස්සාවකට ගියා. මොකද්ද මේකේ තේරුම? ඒක නිසා රාජ්‍ය සේවය කරන කනුයි රාජ්‍ය සේවයෙන් පස්සේ මේ විශ්‍රාම ගන්න අවුරුදු 5ක් යනකම් කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට මේ කියන කූට ව්‍යාපාරික සමාගම් සමග සබඳතා පැවැත්වීම ඔප්පු වුණොත් එහෙම නීතියෙන් දඬුවම් කළ යුතුයි කියන එකයි අපි මෙතනදී කියලා තියෙන්නේ. මේ ඉහළ පෙළේ නිලධාරීන්. ඒ විතරක් නෙමෙයි සමහර සංඝම් ඉන්නවා. මේ කිරිපිටි සහ මේ සමාගම් වලින් අනුග්‍රහය ලබන. මේක සම්පූර්ණ නීතියෙන් තහනම් කළ යුතුයි. මම හිතන්නේ විජේදාස රාජපක්ෂ මහත්මයා එක සැරයක් ඒ වගේ කටයුත්තක් කළා. මම හිතන්නේ ඒ වගේ දේවල් පුද්ගලික පනත් හැටියට දාලා හරි අපි තහවුරු කළ ගත යුතුයි. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ විසඳන්න අපිට හම්බෙන්නේ නැහැ. ඒක නිසා අවසානයේ මම යෝජනාවකුත් කරනවා අවුරුදු කාලේ හැමෝම ගෙදර යනවා. ගෙදර ගිහිලා නැවත අපේ සෙක්කුව හොයාගෙන නැත්නම් අපි පොල් තෙල් පරණ හිබ විදිහට පොල් තෙල් අපි මේක කරොත් අපිට පණිවුඩයක් මෙතන දෙනවා. ඒ වගේම තමයි අපි තව යෝජනාවක් කරලා තියෙන අවුරුදු කාලේ. ඒක මේ පොල් තෙල් සටනෙන්න කලින් කරප එකක්. ඒ තමයි අපි ධනවාදී දේකුත් කියන්න ඕනිතා. තමන්ගේ ගමේ ගෙදර ගමේ නැතත් පුළුවන් හැම නිවසකම වැටට මුරුංගා ශාකයක් හිටව ගන්න කියලා ඒ පිළිබඳ අපි දත්ත පත්‍රිකා අපි ඉදිරිපත් කරලා තියෙනවා වෙබ් අඩවිවලුත් කියන්න. ඒක නේ මෙතන වෙලාව නෙමෙයි. ඒකින්ද මුරුංගා ශාකයකුත් අවුරුද්දට කරන්න කියලා මේ දෙක ළමයින්ට ආදර්ශයක් දුන්නොත් අපි අවුරුද්ද හොඳින් සැමරුවා කියන එක අපි මෙතනදී කියන්න සතුටුයි. ඒවැනි කටයුත්තකට අත ගහමු. අපි මේක පසුබට වී අතාරින්න නෙමෙයි මේ පටන් ගත්තේ මේ සෙක්වේ තෙල් හිඳින එක කොච්චර ලස්සන අත්දැකීමක්ද කියලා බලන්න ළමයින්ට මේ අත්දැකීම දෙන්න මම හිතන්නේ හැම ගමකම නැවත සෙක්කුවක් මේ විදිහට හදලා පොදුවේ මේවා ඉස්සර පාවිච්චි කරලා තියෙන පොදුවේ එක ගෙදරක නෙමෙයි. එතකොට මේ වගේ එකක් හැම ගමකම නිර්මාණය කරන්න ඇයි අපේ පොල් අමාත්‍යාංශයට පටන් ගන්න බැරි? තල් පොල් කිතුල් හැම ගහටම අමාත්‍යාංශයක් තියෙනවා. ඒ වගේ අමාත්‍යාංශවරු ඇමතිවරු ඉන්නවා. ලේකම්වරු වෙනම වැටුප් ලබන අතිරේක ලේකම්වරු කියලා සංඝායවක් පටන් අධ්‍යක්ෂක ජෙනරාල්වරු කියලා જાතියක් ජීප්වල යනවා. අපි අපේ වාහන අපි එලවන් යන්නේ. ඒ කට්ටිය ඩ්‍රයිවර්ලා එක්ක මේවා ගැන මොනවද කරන්නේ මේ වගේ සෙක්කු ඉදිරිපත් කරන්න මේවා සරල දෙයක් නේ හැම ගමකම මේ මිනිස්සු එතකොට තමන්ගේ සුව ශක්තිය නැගිටි. ඉතින් මේ ටික කරන්න මේ පක්ෂ විපක්ෂ සියලු දේශපාලන පක්ෂ වලට ඇත්තටම රට ගැන හිතනවා නම් ඒ කට්ටියට පක්ෂ විපක්ෂ කියලා දෙකට බෙදෙන්නත් බෑනේ. ඒක නිසා මේ සංකල්පයේ බිහි කිරීම සඳහා රාජ්‍ය ව්‍යුහයෙන් කොච්චර මුදල් වැය වෙනවද? නමුත් මිනිස්සුන්ට මේ ඵලදාව ලැබෙනවද කියන එක පිළිබඳ දර්ශනයක් කළමනාකරණය කිරීම සඳහා ප්‍රඥාව පහළ වේවායි කියමින් මේ විද්වත් සාකච්ඡාවට සාර්ථක කර ගැනීම සඳහා මෙතන තමන්ගේ කාලය ශ්‍රමය වැය කරලා නොබියව සහ
මෙතෙන්ට පැමිණි සියලු දෙනාටම මම ඊ타ත්ම හෘදයාංගම ස්තුතිවන්ත වෙමින් මේන් ඇත් වෙන කුසල් ඔබතුමන්ලටත් ඔබතුමන්ලගේ සියලුම පරපුර වලටත් සියලු දෙනාටමත් අත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා නිහඬනවා. ස්තුතියි.